ආයිබෝන් දරුවනේ රසායන විද්‍යාව විෂය යටතේ ඉන්න කාබනික රසායනය පාඩමේ අපි අද 9 වෙනි ඒකකය විදිහට තියෙන්නේ ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග ගැන ඉගෙන ගන්න. මේ වෙනකොට අපි හයිඩ්‍රෝකාබන ගැන ඉගෙනගෙන අවසන් කරලයි තියෙන්නේ. එහෙනම් අපි බලමු කාලච්ඡේද 46ක් තියෙනවා මේ ඒකකයේ. අපි උත්සාහ කරමු මෙතනින් ඇල්කොහොල් ගැන අද අධ්‍යයනය කරන්න. හරි එහෙනම් අපි බලමු. ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග කියපුවාම ගොඩක් සංයෝග තියෙනවා. ඇල්කොහොල්, ෆීනෝල්, ඇල්ඩිහයිඩ්, කීටෝන, කාබොක්සිලික් අම්ල සහ කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න. එතනින් අපි උත්සාහ කරන්නේ අද ඇල්කොහොල් ගැන අධ්‍යයනයක් කරන්න. ඇල්කොහොල් එහෙම නැත්නම් අපි කියනවා සාමාන්‍ය ව්‍යවහාරයේ මධ්‍යසාර කියලා. එතකොට දැන් මේ වෙනකොට ඔයාලා ඇල් කියන ගැන ඉගෙනගෙන තියෙනවා. මේ තියෙන්නේ ඇල් කියන එක සරල ව්‍යුහය. එතකොට මෙතන මේ කාබන් පරමාණුවට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණුව වෙනුවට OH කාණ්ඩයක් සම්බන්ධ වුණාම තමයි ඇල්කොහොල් ඇති වෙන්නේ. මෙතන තියෙන්නේ sp3 මුහුම්කරණය වෙච්ච කාබන් පරමාණුව. එතකොට දැන් මෙතන තියෙන්නේ ඒ විදිහම කාබන් පරමාණුව. ඒ අනුව අපිට අත දැක්වීමක් විදිහට ගන්න පුළුවනි sp3 මුහුම්කරණය වූ කාබන් පරමාණුවකට හයිඩ්‍රජන් පරමාණුවක් වෙනුවට OH කාණ්ඩයක් බැඳුන සංයෝගයක් විදිහට. එතකොට දැන් මේ OH කාණ්ඩ සංඛ්‍යාව විවිධ වෙන්න පුළුවනි යම් ඇල්කොහොල් අණුවක තියෙන්න පුළුවනි. ඒ අණුව ඇල්කොහොල් වර්ග තුනකට අපිට බෙදන්න පුළුවනි. OH කාණ්ඩ එකක් නම් අපි කියනවා මොනොහයිඩ්‍රික්, දෙකක් නම් ඩයිහයිඩ්‍රික්. ඒ විදිහට රාශියක් තිබ්බොත් අපි පොලිහයිඩ්‍රික් ඇල්කොහොල් කියලා හඳුන්වනවා. හරි. අපේ විෂය නිර්දේශයට අයිති වෙන්නේ මොනොහයිඩ්‍රික් ඇල්කොහොල් ගැන අධ්‍යයනය කරන්න. මේ වෙනකොට මතක ඇති ඇල් කියන එක පොදු සූත්‍රය අපි ඉගෙන ගත්තා CnH2n ධන 2 කියලා. ඇත්තටම මෙතන වෙනසක් වෙන්නේ O පරමාණුවක් කෙන එක විතරයි. ඒක නිසා මොකද වෙන්නේ? පොදු සූත්‍රයට එනවා ඇල් කියන පොදු සූත්‍රයට O පරමාණුවක් එකතු වෙනවා. පැහැදිලි ඇති ඔයාලට? හරි. දරුවනේ අපි බලමු ඊළඟට තව වැදගත් නමක්. ඒ තමයි මේ ඇල්කොහොලයක OH කාණ්ඩයේ සම්බන්ධ කාබන් පරමාණුවට අපි කියනවා කාබිනෝල් කාබන් කියලා. එතකොට මේ කාබිනෝල් කාබන් පරමාණුවට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු ගණනානුව මොනොහයිඩ්‍රික් ඇල්කොහොල් නැවත වර්ග තුනකට අපි බෙදනවා. මේ තියෙන්නේ වර්ග තුන. මෙතන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව 2ක් නම් මෙතන මේ තියෙන්නේ 2ක්. ඒක නිසා ඒක ප්‍රාථමික ඇල්කොහොල්. කාබිනෝල් කාබන්ට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු එකක් නම් ද්විතීයික ඇල්කොහොලයක් කියලා හඳුන්වනවා. අවසාන වශයෙන් හයිඩ්‍රජන් පරමාණු එකක්වත් නැත්නම් කාබිනෝල් පරමාණුවට අපි කියනවා එක තෘතීයික ඇල්කොහොල් එකක් කියලා. ඔයාලට තේරුණා නේද? හරි. අපි දැන් බලමු මේ ඉගෙනගත්ත මොනොහයිඩ්‍රික් ඇල්කොහොල් වර්ග තුනට උදාහරණ තුනක්. මේ තමයි අපි සාමාන්‍ය දන්නේ එතනෝල් වල ව්‍යුහය. ඒක ප්‍රාථමික ඇල්කොහොලයකට නිදසුනක්. ඊළඟට මේ තියෙන්නේ ද්විතීයික ඇල්කොහොලයකට නිදසුනක්. ඊළඟට මේ තියෙන්නේ තෘතීයික ඇල්කොහොල් එකකට නිදසුනක්. එතකොට මේ හරි. ඊළඟට අපි යමු ඇල්කොහොල් වල භෞතික ගුණ අධ්‍යයනය කරන්න. මෙතෙන්දී අපිට වැදගත් වෙනවා තාපාංකය කියන භෞතික ගුණය කොහොමද ඇල්කොහොල් වල කියලා දැනගන්න. එතෙන්දී අපිට වැදගත් ඇල්කොහොල් අණුවක ව්‍යුහය ගැන අධ්‍යයනය කිරීම. මෙතනදී ඇල්කොහොල් අණුවේ OH පරමාණුව OH කාණ්ඩය ද්‍රවීකරණය වෙලා තියෙනවා මේ විදිහට O ඩෙල්ටා ඍණ H ඩෙල්ටා ධන විදිහට. ඒක නිසා ඇල්කොහොල් අණු අතර ඇති වෙන්න පුළුවනි හයිඩ්‍රජන් බන්ධන. අපි දන්නවා අන්තරාණුකාකර්ෂණ වලින් ප්‍රබලම බන්ධන වර්ගය හයිඩ්‍රජන් බන්ධන කියලා. මේ තියෙන්නේ එතනෝල් වල හයිඩ්‍රජන් බන්ධන ඇති වෙලා තියෙන ආකාරය. මේ කඩේරි වලින් පෙන්වන්නේ O සහ H අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන. ඒක නිසා මොකද වෙන්නේ? ඇල්කොහොලයක සාපේක්ෂ අණුක ස්කන්ධය අපි මෙතනදී බලනවා එයත් එක්ක සංසන්දනය කරන්න ඊතර සහ ඇල්කොහොල් ඇල්කේන. ඊතර සහ ඇල්කේන සමග ඇල්කොහොල අපි සංසන්දනය කරද්දී සාපේක්ෂ අණුක ස්කන්ධ ආසන්නයේ වනේ අපි එකිනෙක සංසන්දනය කරන්නේ.
එතකොට ඇල්කොහොල් වල තාපාංකය ගොඩක් ඉහළ අගයක් ගන්නවා මේ ආකර්ෂණ බලය ප්‍රබල නිසා. එතකොට ඊතර ගත්තාම එයාගේ තියෙන්නේ ROR කියන ව්‍යුහය අපි ඒක අධ්‍යයනය කරලා තියෙනවා. එතන තියෙන්නේ ද්විද්‍රව අන්තරාණුක ආකර්ෂණ. ඊළඟට ඇල්කේන ගත්තාම එයාගේ තියෙන්නේ අපි දන්නවා එයා හයිඩ්‍රෝකාබනයක්. එයාගේ තියෙන්නේ අපකිරණ බල. එතකොට මේ දෙන්නටම වඩා හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලයි. ඒක නිසා තමයි ඇල්කොහොල් වල තාපාංකය මේ විදිහට ඉහළ අගයක් ගන්නෙ. ඔයාලට පසුව ඊළඟ පිටුවේ ඔයාලට හම්බ වෙනවා වගුවක්. ඒකෙදි අපි ඒක ගැන බලමු. තවත් දෙයක් දැනගමු. ඇල්කොහොල් සදෘශ ශ්‍රේණිය ගත්තහම එයාලගේ සාපේක්ෂ අණුක ස්කන්ධය අණුව හදපු ශ්‍රේණියක් මේ සදෘශ ශ්‍රේණිය කියන්නේ. ඒකේ වැඩි වෙන්න කාබන් පරමාණු ගාන තාපාංකය වැඩි වෙනවා. ඊළඟට ඇල්කිල් කාණ්ඩයේ ශාකණය වීමත් එක්ක තාපාංකයේ යම් අඩුවක් වෙනවා. අපි ඒක ඇල්කේන වලදී පැහැදිලිව ඉගෙනගෙනයි තියෙන්නේ. හරි. අපි බලමු ඊළඟට මේ ඊළඟ ලක්ෂණය. මෙතන මේ මම කියපු වගුව පෙන්වනවා. දැන් මේ බලන්න සාපේක්ෂ අණුක ස්කන්ධ ආසන්න වශයෙන් සමාන ඇල්කොහොල්ය, ඊතර එක සහ ඇල්කීනය අරන් තිනවා ප්‍රොපේන් කියන ඇල්කීනය. මේ තුන් දෙනාගේම සාපේක්ෂ අණුක ස්කන්ධ ආසන්න අගයන් තියෙනවා. හැබැයි බලන්න දරුවනේ මෙයාලගේ තාපාංක දිහා. එතනෝල් වල 78ක් වෙනකොට ඊතරයක ඍණ 25ක් වෙනවා. ඊළඟට ප්‍රොපේන් තවත් අඩු වෙලා ඍණ 42ක් වෙලා තියෙනවා. ඒකට හේතුව මේ තියෙන ද්විද්‍රව සහ ද්විද්‍රව සහ අපකිරණ බල හයිඩ්‍රජන් බන්ධන වලට වඩා ගොඩක් දුර්වල වීම නිසා. ඒ වගේම තමයි මෙතනක් තියෙන්නේ. මේකත් ඒකට තව උදාහරණයක්. සාපේක්ෂ අණුක ස්කන්ධයේ 60ට ආසන්න තිදෙනෙක් තමයි මේ අරන් තියෙන ඇල්කොහොල් දෙකක් සහ ඊතරයක් සහ ඇල්කීනය. එයාලගෙත් බලන්න තාපාංකය ගොඩක් වැඩි ඇල්කොහොල වල. හරිද? දැන් තේරෙන්නේ නැති. අපි බලමු දෙවනි භෞතික ගුණය. අපි ඒක සලකන්නේ ජල ද්‍රාව්‍යතාවය. කොහොමද ඇල්කොහොල් වල ජල ද්‍රාව්‍යතාවය? කලිනුත් මම ව්‍යුහය පෙන්නද්දි කිව්වා ඇල්කොහොල් අණුවක ද්‍රවීය කොටසක් තියෙනවා. එනේ OH කාණ්ඩය ද්‍රවීයයි. ඊළඟට R කාණ්ඩය ගැන මම කිව්වා ඒක නිද්‍රවීයයි කියලා තමයි අපි සලකන්නේ. එතන තියෙන හයිඩ්‍රෝකාබනනේ. එතකොට මේ ජල ද්‍රාව්‍යතාවයේදී සදෘශ ශ්‍රේණියේ ඉහළ ඉන්න සමාජිකයෝ කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ අඩු අය ගමු. මෙතනෝල් වගේ අය, එතනෝල් එයාලගේ OH කාණ්ඩය ඇල්කිල් කාණ්ඩයට සාපේක්ෂව ලොකුයි. ඒක නිසා එයාලගේ ජල ද්‍රාව්‍යතාවය වැඩි. හැබැයි කාබන් 10ක් විතර පහළට යනකොට සදෘශ ශ්‍රේණියේ මොකද වෙන්නේ? ක්‍රමයෙන් R කාණ්ඩය විශාල වෙනකොට ජල ද්‍රාව්‍යතාවය අඩු වෙන්න උත්සාහ කරනවා. R කාණ්ඩයට සාපේක්ෂව OH කාණ්ඩය දැන් කුඩා වෙනවා. ඒක නිසා අපි සලකනවා සදෘශ ශ්‍රේණියේ පහළට යනකොට ජල ද්‍රාව්‍යතාවයේ ක්‍රමයෙන් අඩු වෙනවා කියලා. ඊළඟට අපි ඇල්කොහොල් නිපදවීම. මෙතනදී අපි මේ ප්‍රතික්‍රියාව මේ වෙනකොට අධ්‍යයනය කරලා තියෙන්නේ ඇල්කයිල් හේලයිඩ් යටතේ. ඇල්කයිල් හේලයිඩයක් අරගෙන අපිට පුළුවන් තන්තු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ක්ෂාරයක් එකතු කරපුවාම අපිට ඇල්කොහොලය එම කාබන් ගණනම සහිතව ලබා ගන්න පුළුවන්. ඊළඟට අපිට සෝඩියම් ක්ලෝරයිඩ් අතුරු ඵලයක් විදිහට ලැබෙනවා. හරි. දැන් අපි යමු ඇල්කොහොල කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා බලන්න. මෙතනදී අපිට වැදගත් බන්ධන දෙකක් තියෙනවා. එක බන්ධනයක් තමයි OH බන්ධනය. ඊළඟ බන්ධනය තමයි CO බන්ධනය. එතකොට මෙතන මේ OH බන්ධනය බිඳීමට අදාළ ප්‍රතික්‍රියා සහ CO බන්ධනය බිඳීමට අදාළ ප්‍රතික්‍රියා අපි අධ්‍යයනය කරනවා. හරි. දැන් මේ තියෙන්නේ OH බන්ධනය බිඳීම සහිත ප්‍රතික්‍රියා. මෙතනදී අපි ඉගෙන ගන්න පළවෙනි ප්‍රතික්‍රියාව තමයි සෝඩියම් වගේ ක්ෂාර ලෝහ සමග මොකද කරන්නේ? ඇල්කොහොල් ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායුව මුක්ත කරමින් ඇල්කොක්සයිඩ් හදනවා. අපි පාවිච්චි කරන්නේ සෝඩියම් නම් සෝඩියම් ඇල්කොක්සයිඩ් අපිට ප්‍රතිඵල වෙනවා. මෙතනදී වැදගත් ඇල්කොහොලේ අපි නිර්ජලීය තත්ත්වයේ භාවිත කරන්න ඕනේ. නැත්නම් අපි පාවිච්චි කරන සෝඩියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ වළක්වන්න නිර්ජලීය ඇල්කොහොල් අපි භාවිත කරනවා. මේ තියෙන ඊට අදාළ නිදසුනක්.
එතනෝල් භාවිත කළොත් අපිට ලැබෙන ඇල්කොක්සයිඩය සහ හයිඩ්‍රජන්. ඊළඟට මේ ඇල්කොක්සයිඩය ගැන ඔයාලා පොඩ්ඩක් දැනගන්න ඕනේ. මෙයාගේ තියෙනවා RO ඍණ අයනයක්. එතකොට මෙයාට එකසර ඉලෙක්ට්‍රෝන තියෙන නිසා මෙයා ප්‍රබල භස්මයක් වෙනවා. ඒ වගේම මෙයා නියුක්ලියෝෆයිලයක් වෙනවා. ගොඩක් ප්‍රබලයි. එයාට පුළුවන් ඉලෙක්ට්‍රෝන මුණ ස්ථානවලට පහර දෙන්න. හරි. ඊළඟට අපි බලමු දරුවනේ මේ කොහොමද භස්ම සමග ඇල්කොහොල වල ප්‍රතික්‍රියාව කියලා. මෙතනදී ඇත්තටම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි දන්න ප්‍රබල ක්ෂාරය එයත් එක්ක හදන මේ ඇල්කොක්සයිඩ් දෙක සහ ජලය හදනවා. නමුත් මෙතන සිද්ධ වෙන්නේ සමතුලිත ප්‍රතික්‍රියාවක්. මේ ප්‍රතික්‍රියාව බොහෝ දුරට වමට බර වෙනවා. ඒ කියන්නේ අපි සලකනවා ඒක නිසා ඇල්කොහොල භස්ම සමග ප්‍රතික්‍රියා කිරීමට ගන්න ඇල්කොහොලයේ ආම්ලිකතාවය අඩුයි කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයක්. එතකොට මෙයා අපි සලකනවා මෙතෙන්දි අම්ලයක් විදියට. හැබැයි මේ ආම්ලිකතාවය ඉතා දුබලයි. එතකොට අපි සලකන්නේ විෂය නිර්දේශයේදී ආම්ලික නොවේ කියලා. එතකොට මේ ආම්ලිකතාවය ඇල්කොහොල වල ජලයටත් වඩා අඩුයි කියලායි අපි සලකන්නේ. කොහොමද මතක තියාගන්න ඕනේ. දැන් ඊළඟ ප්‍රතික්‍රියාව OH බන්ධන බිඳීම යටතේ කාබොක්සිලික් අම්ල සමග කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා. මේ ප්‍රතික්‍රියාව ඇත්තටම ඔයාලා ප්‍රායෝගික පරීක්ෂණවලදී අත්දකිනවා. මේ හරිම හොඳ පරීක්ෂණයක්. මෙතනදී වෙන්නේ එස්ටර හැදෙනවා. මේ එස්ටර වලට විවිධ සුගන්ධ සහිතයි. මේ ප්‍රතික්‍රියාවේදී අපි භාවිත කරන උත්ප්‍රේරක විදිහට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය. ප්‍රතික්‍රියා මිශ්‍රණය අපි උණුසුම් කිරීමක් කරනවා. මේකත් ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. එතකොට ඊට අදාළ පොදු ප්‍රතික්‍රියාව සහ නිදසුනක් මෙතන දක්වලා තියෙනවා. මේ තමයි එස්ටරය. දැන් අපි යමු ඇල්කොහොල වල දෙවනි ප්‍රතික්‍රියා වර්ගයට. ඒ කියන්නේ CO බන්ධනයේ බිඳීම සහිත ප්‍රතික්‍රියා. මේ ප්‍රතික්‍රියාවට තව නමක් කියනවා නියුක්ලියෝෆිලික ආදේශනය. එහෙම නැත්නම් න්‍යෂ්ටිකාමී ආදේශනය. තවත් විදිහකින් කියනවා නම් SN ප්‍රතික්‍රියා කියලා. අපි බලමු මේ ප්‍රතික්‍රියාවේ පළවෙනි නිදසුන තමයි ඔයාලට තියෙන්නේ හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් සහ හයිඩ්‍රජන් අයඩයිඩ්. මෙයාලා අම්ල. ඔයාලා මේ දෙන්නගෙන් හොඳටම දන්න කෙනා තමයි HCl. මෙතනදී අපි ඉස්සෙල්ලාම HBr සහ HI සමග ප්‍රතික්‍රියාව බලමු. එතනදි සිද්ධ වෙන්නේ HBr එක ගත්තොත් එහෙම මොකද වෙන්නේ? අපිට හැදෙනවා මෙතනෝල් පාවිච්චි කළොත් අපිට මෙතිල් බ්‍රෝමයිඩ් සහ ජලය. එතකොට අපිට HI පාවිච්චි කළොත් මෙතිල් අයඩයිඩ් සහ ජලය ගන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියාවේදී අපිට යාන්ත්‍රණය ගොඩක් වැදගත්. මේක නිතර විභාගවලදී අහන ප්‍රශ්නයක්. එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ ඇල්කොහොලයක තියෙන ඔක්සිජන් පරමාණුවට තියෙනවානේ එකසාර ඉලෙක්ට්‍රෝන. එතකොට HBr අණුව ගත්තහම අපි දන්නවා බ්‍රෝමීන් වඩා විද්‍යුත් ඍණයි. එයා හැම වෙලේම මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන එයා දෙසට අදිනවා. එතකොට ඔක්සිජන් වල තියෙන එකසාර ඉලෙක්ට්‍රෝන මේ විදිහට දායක කිරීමක් මේ වගේ අපි ඊතලයකින් දක්වනවා. ඒක නිසා. එතකොට බ්‍රෝමීන්ට පුළුවනි බ්‍රෝමයිඩ් විදිහට පහසුවෙන් ඉවත් වෙලා යන්න. ඉන්න අනතුරුව මොකද වෙන්නේ? RO2OH2 ප්ලස් විදිහට අපිට කැටායනයක් ලැබෙනවා. මේකෙදී අපි දෙවන පියවර විදිහට අපි ගන්නවා මේ හැදෙන කැටායනයට බ්‍රෝමයිඩ් අයනය නියුක්ලියෝෆයිලය විදිහට ක්‍රියා කරමින් R කාණ්ඩය දිහාවට යාගේ ඉලෙක්ට්‍රෝන නැඹුරු කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ මෙතන බන්ධනය බිඳෙන. ඔන්න CO බන්ධනය බිඳෙන හැටි. CO බන්ධනය බිඳිලා ජලාණුවක් විදිහට එයා ඉවත් වෙනවා ඇල්කොහොල්. එතකොට අපිට ගොඩාක් වැදගත් වෙනවා මේ O පරමාණුවට H එකක් බැඳීමට අපි කියනවා ප්‍රෝටොනීකරණයක් වෙනවා කියලා. එතකොට මේ ප්‍රෝටොනීකරණයට උදව් කරන්නේ HBr HY වගේ අම්ල හමුවේදී හොඳින් හොඳ ඉවත් වීමේ කාණ්ඩයක් බවට පත් වෙනවා මේ ප්‍රෝටොනීකරණය නිසා. මේ ප්‍රතික්‍රියාවේදී බ්‍රෝමයිඩ් අයනය තමයි න්‍යෂ්ටිකාමී කාණ්ඩය නැත්නම් නියුක්ලියෝෆයිලය වෙන්නේ. H2O තමයි හැරයාමී. එහෙම නැත්නම් ඉවත් වීමේ නැත්නම් අපගාමී කාණ්ඩය කියලා අපි හඳුන්වන්නේ. දැන් අපි බලමු HCl ඇල්කොහොල් අතර ප්‍රතික්‍රියාව. එතනදී මීට වඩා පොඩි වෙනස්කමක් තියෙනවා. අපි පාවිච්චි කරනවා
උත්ප්‍රේරකයක් විදිහට නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ්. මෙතනදී ගොඩක් වැදගත්. එහෙම නැත්නම් අම්ල භාවිත කරන්නත් පුළුවන්. අපි සලකන්නේ සාන්ද්‍ර HCl නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් සමග ඇල්කොහොල වල ප්‍රතික්‍රියාව. මේකෙදි වැදගත් වෙනවා මේ ප්‍රතික්‍රියාව සිදු කරපුවාම අර කලින් ප්‍රතික්‍රියාවේ වගේම ඇල්කයිල් ක්ලෝරයිඩ් හැදෙනවා. ඇල්කයිල් ක්ලෝරයිඩ් වල ජල ද්‍රාව්‍යතාවය අඩු නිසා අපිට පුළුවනි පරීක්ෂණ ඇටවුම් නලයේ වෙනසක් දකින්න. මුලින්ම ඇල්කොහොලය සහ ප්‍රතිකාරක එකතු කරපුවාම මේ ඒ ද්‍රාවණයේ සුළු වේලාවකින් අපැහැදිලි වීමක් සිදු වෙනවා. ඒකට අපි කියනවා ආවිලතාවයක් හටගන්නවා කියලා. ඒකෙන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාව පැහැදිලිව. මේ තියෙන්නේ ඊට අදාළ පරීක්ෂණ නල කට්ටලයක්. මේ තමයි ආරම්භක අවස්ථාවේදී අපි ප්‍රතිකාරක එකතු කරපුවාම තත්ත්වයේ සුළු වේලාවකින් ඒක මොකද වෙන්නේ මේ වගේ අපැහැදිලි වීමක් වෙනවා. ඇත්තටම මේකට අපි කියනවා ලූකස් පරීක්ෂණය කියලා. එතකොට මේ ප්‍රාථමික ඇල්කොහොල ගත්තහම ආවිලතාවයක් හට ගැනීමට දිගු වේලාවක් ගත වෙනවා. ඒකට හේතුව තමයි මෙතන ඇති වෙන CH3+ කියන කාබෝකැටායනය ප්‍රාථමිකයි. ඉතින් එයා ඇතිවීම එයා අස්ථායි නිසා එයා ඇති වෙන්නේ ඉතා සෙමින් ප්‍රතික්‍රියාව සිදු වෙනවා. නමුත් අපි පරීක්ෂණාගාරයේදී කළොත් එහෙම මේකේ අපිට ආවිලතාවය ලැබීමට බොහෝ කාලයක් ගත වෙනවා. ඊළඟට අපි ද්විතීයික ඇල්කොහොල ගත්තොත් එහෙම එතන ඇති වෙන්නේ ද්විතීයික කාබෝකැටායනයක්. එතනදී ද්විතීයික කාබෝකැටායනය ප්‍රාථමිකයට වඩා ස්ථායීතාවයක් වැඩි නිසා මිනිත්තු 10කින් විතර අපිට ආවිලතාවයක් දකින්න ලැබෙනවා. ආවිලතාවයක් කියන්නේ අපැහැදිලි වීමක්. හරි. අවසාන වශයෙන් තෘතීයික ඇල්කොහොල. එතනදී අපිට මොකද වෙන්නේ? තෘතීයික කාබෝකැටායනයක් සෑදෙන නිසා අපිට ෂණිකව ආවිලතාවයක් දකින්න ලැබෙනවා. දැන් මේ අණුව අපිට කියන්න පුළුවනි ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික ඇල්කොහොල් වෙන් කර ගැනීමේ පරීක්ෂණයක් විදිහට මේ ලූකස් ප්‍රතික්‍රියාව අපට භාවිත කරන්න පුළුවනි. දැන් අපි එහෙනම් බලමු තවත් CO බන්ධනය බිඳීමේ ප්‍රතික්‍රියා දෙකක්. ඒ තමයි PCl3 හෝ PBr3 සමග. එතකොට එතෙන්දිත් අපිට ලැබෙනවා ඇල්කයිල් ක්ලෝරයිඩය සහ ඇල්කයිල් බ්‍රෝමයිඩය. සහ මෙතනදී අපිට ලැබෙනවා H3PO3 කියන අම්ලය. මේ අවස්ථා දෙකේදී ක්ලෝරයිඩ් අයනය තමයි නියුක්ලියෝෆයිලය, බ්‍රෝමයිඩ් අයනය තමයි මෙතෙන්දී නියුක්ලියෝෆයිලය වෙන්නේ. තව එකක් තියෙනවා අපිට PCl5 සමග ඇල්කයිල් අපිට ලැබෙනවා ඇල්කයිල් ක්ලෝරයිඩ් ලැබෙනවා. එතනදී නියුක්ලියෝෆයිලය වෙන්නේ කලින් වගේම ක්ලෝරයිඩ් අයනය. මෙතනදී ලැබෙන ඵල POCl3 සහ HCl ලැබෙනවා. ඇල්කයිල් හේලයිඩේ තමයි අපේ ප්‍රධාන ඵලය විදිහට ලැබෙන්නේ. දැන් අපි ඉගෙන ගත්ත ප්‍රධාන ප්‍රතික්‍රියා. ඒ මොනවද? OH බන්ධනය බිඳීම සහ CO බන්ධනය බිඳීම. දැන් බලමු අපි තවත් ප්‍රතික්‍රියා කිහිපයක් තියෙනවා. ඒවා මොනවද කියලා. පළවෙනි එක තමයි ඉවත් වීමේ ප්‍රතික්‍රියාව. අපි මේක හොඳට අධ්‍යයනය කරලා තියෙන ප්‍රතික්‍රියාවක්. ඇල්කීන නිපදවීම ඔයාලට මතක නම්. අපි එතෙන්දි පාවිච්චි කළේ මොනෝ ඇල්කොහොල නැත්නම් OH කාණ්ඩ එකක් සහිත ඇල්කොහොලය අරගෙන අපි සාන්ද්‍ර සල්ෆියුරික් එක රත් කළා. නැත්නම් අපි ලැබ් එකේදී ඇලුමිනා දාලා උණුසුම් කළා. එතකොට අපිට ලැබෙනවා එම කාබන් ගණනම තියෙන ඇල්කීනය. මේක අපි විචලනය කියලා හඳුන්වනවා. ඒ විචලනය කියන්නේ මේ OH යාබද කාබන් පරමාණුක තියෙන හයිඩ්‍රජන් පරමාණුවත් එක්ක තමයි ඉවත් වෙන්නේ. ජල අණුවක් විදිහට. ඒ නිසා අපි මේ ප්‍රතික්‍රියාව විචලනය කියලා හඳුන්වනවා. ඊළඟට අපි බලමු වෙනත් ප්‍රතික්‍රියා යටතේ තා වැදගත් ප්‍රතික්‍රියාවක් ඔක්සිකරණය කියන්නේ. මෙතනදී ඇල්කොහොල ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික වල අපි භාවිත කරන මේ ඔක්සිකාරකයේ අණුව යාලගේ ඵල එකිනෙකට වෙනස් වෙනවා. අපි ගත්තොත් ප්‍රාථමික ඇල්කොහොල ආම්ලික KMnO4 වගේ ඔක්සිකාරකයක් එක්ක මුලින්ම ලැබෙනවා ඇල්ඩිහයිඩය. හැබැයි මෙතනින් නවතින්නේ නැහැ. එයා තවදුරටත් ඔක්සිකරණය වෙනවා කාබොක්සිලික් අම්ලයක් බවට. එහෙනම් මතක තියාගන්න ඕනේ අපිට ප්‍රාථමික ඇල්කොහොලයකින් ඇල්ඩිහයිඩ් කාබොක්සිලික් අම්ලයක් ගන්න පුළුවන් පහසු ප්‍රතික්‍රියාවක් තමයි මේක. මෙතනදී ඔක්සිකාරක විදිහට ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් හෝ ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට්
හෝ අපිට පුළුවනි CrO3 ආම්ලික තත්ත්වයට යටතේ ඔක්සයිඩ් එක ක්‍රොමික් ඔක්සයිඩ් එක භාවිත කරන්න. ඊළඟට දැන් මම කලින් ප්‍රතික්‍රියාව කියවනේ ප්‍රාථමික ඇල්කොහොල කාබොක්සිලික් අම්ල දක්වා යනවා කියලා. අපිට යම් පරිවර්තනයකදී මේක ඇල්ඩිහයිඩයෙන් නවත්වා ගන්න ඕන නම් අපිට භාවිත කරන්න පුළුවන් පිරීඩියම් ක්ලෝරෝක්‍රෝමේට්. එතකොට ඒක අපි කෙටියෙන් හඳුන්වනවා පරිවර්තනවලදී ලියන්නත් පුළුවන් වලට විභාගයේදී එහෙම PCC කියලා. එතකොට අපිට එහෙම කාබන් ගණනම තියෙන ඇල්ඩිහයිඩයෙන් නවත්වන්න පුළුවන් මේ ප්‍රාථමික ඇල්කොහොලය. ඊළඟට ද්විතීයික ඇල්කොහොල. මොකද වෙන්නේ බලමු. අර කලින් භාවිත කළ ඕනෑම ඔක්සිකාරකයක් අපිට භාවිත කරන්න පුළුවනි. එතකොට එයාලා කීටෝනයෙන් නවතිනවා. එතකොට ඇත්තටම මෙතනදී සිද්ධ වෙන්නේ මේ කාබන් පරමාණු කියන්නේ කාබිනෝල් කාබන් වල තියෙන H එක සහ මේ OH එක දෙකම ඉවත් වෙලා තමයි ඇත්තටම මේ CO ද්විත්ව බන්ධනය හැදෙන්නේ. ඒකට අපි කියනවා කීටෝනයක් කියලා. අවසාන වශයෙන් ඇත්තටම රියැක්ෂන් එකක් ලියන්න නෑ අපිට. තෘතීයික ඇල්කොහොල මේ අපි පාවිච්චි කරපු ඔක්සිකාරක හමුවේ ඔක්සිකරණය වෙන්නේ නැහැ. හරි. එතකොට දරුවනේ දැන් එතකොට මෙතනින් ඇල්කොහොල පිළිබඳ මාතෘකාව අවසන් වෙනවා. ඔයාලා හොඳට මේක අධ්‍යයනය කරලා ඔයාලගේ NIE එකෙන් ඔයාලට දීලා තියෙන සම්පත් පොතත් හොඳට පරිශීලනය කරලා අදාළ පරිවර්තන කරන්න උත්සාහ කරන්න. හරි. ආයිබෝන්